යථා දණ්ඩේන ගෝපාලෝ ගාවුං පාචේති ගෝචරං ඒවං ජරාච මච්චුච ආයුං පාචෙන්ති පානිනං තී. පිනතුනි, ධර්මදේශනාවේ මාතෘකාව හැටියට මම යොදාගත්ත ගාථාරත්නය අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ සැවැත් නුවර වැඩ ඉන්න කාලේ. මේ ගාථාරත්නය දේශනා කොට වදාළේ සිල් ගත්ත පිරිසක් අරමුණු කරගෙන. යථා දණ්ඩේන ගෝපාලු ගාවුන් පාචේති ගෝචරං ඒවං ජරාච මච්චූච ආයුන් පාචෙන්ති පානින. මේ ගාථාවේ සරල තේරුම යම්සේ ගොපල්ලි කෙවිටක් අරගෙන ගවය දක්කගෙන යනවා තෘණ භූමියට. එක ගොපල්ලගේ කාර්යය. කෙවිට අරගෙන ගවයෝ ටික දක්වනවා කෑම තියෙන තැනට තෘණ භූමියට. ආන් ඒවාගේ ජරාවයි මරණයයි දෙක එකතු වෙලා සත්වයා කොහාට දක්වනවද? ආයුෂයාගේ කෙරවල දක්වා. ගොපල්ල තෘණ භූමියට ගවයෝ දක්වනවා. ජරාමරණ දෙන්න එකතු වෙලා ආයුෂය අරගෙන යනවා කෙරවල දක්වා. සත්වයාගේ ආයුෂය. මේක තමයි සරල තේරුම. පිනතුනි, අපි මේ හතරපද ගාථාව ටිකක් සාකච්ඡා කරමු. මරණය ඊටාම ඉක්මනට අපි හොයාගෙන එනවා. මේ ලෝකේ යම් දවසක අපි ඉපදුනා නම් එදා ඉඳලා කොහාටද අපි යන්නේ? මරණයට. ඒ කියන්නේ මේ ලෝකේ ඉපදුනා කියලා කියන්නේ මම මේ සඳහන් කළේ මව් කුසෙන් එළියට ආපු දවසේ ඉඳලා කියලා නෙමෙයි. අපි යම් දවසක මව් කුස ඇතුලේ ඉස්සරලාම කලලයක් හැටියට පැලවෙනවා. ඒ කලලයක් හැටියට ඇති වෙච්ච දවසේ ඉඳලම කොහාටද යන්නේ? ජරාවටපත් වෙනවා. ජාති හට ගන්නවා. ජරා වයසට යනවා. ව්‍යාධි රෝගවලට ගොදුරු වෙනවා. එහි කෙරවල මරණයට පත් වෙනවා. ජාති ජරා ව්‍යාධි මරණ. එතකොට මව් කුස ඇතුලේ තියෙන කලලය මොහොතක් ගානේ මොකේටද පත් වෙන්නේ? ජරාවට පත් වෙනවා. වයසට යනවා. අද නම් ඉස්සරලාම කලලේ ඇති උනේ හෙට වෙනකොට ඒ කලලයට දවසක් වයසයි. මිනිහෙක් මේ ලෝකේ ජීවත් වෙන්නේ අවුරුදු 70යි කියමුකෝ. ඒ 70 අපි ගණන් හදන්නේ ඉපදුනාට පස්සේ ඉඳලා. නමුත් මාතෘ ගර්භයේ මේ කලලේ පිහිටලා දවසක් දෙකක් තුනක් හතරක් ගත වෙනවා. එතකොට කලලයට දවස් 4කින් වයසයි. ඒ කියන්නේ ඒ කලලයට දැන් දවස් 4කින් කලලේ ජරාවට පත් වෙලා. එහෙම පත් වෙමින් ඇවිල්ලා මාස 9ක් 9මාරක් විතර වෙනකොට මනුස්ස ලෝකේ ඉපදෙනවා. ඉපදුනේ අද හෙට වෙනකොට මේ ලෝකේ ඉපදුනාට පස්සේ දවසකින් මේ කලලේ නැත්තම් මේ දරුවා දැන් පරණයි. ඉපදුනාට පස්සේ අවුරුදු 70ක් අවශ්‍ය තිබුණා නම් දැන් 70න් ජීවත් වෙන්න තියෙන්නේ දවස් ගානින් හැදුවොත් දවස් කීයද? මාසයක් ගියහම දෙකක් ගියහම අවුරුද්දක් ගියහම දැන් ළමයට වයස අවුරුද්දයි. තව ජීවත් වෙන්න තියෙන්නේ අවුරුදු 69යි. අපි ඉස්සරහට ඇදෙනවා
මරණය වේගෙන් ලං වෙනවා. අපි හිතන්නක අපි වාහනයක නැගල යනවා කියලා. වාහනේ වේගෙන් ඉස්සරහට ගමන් කරනවා. අපිට හම්බ වෙන මහපොළොව වේගෙන් ඉන්න තැන පහුකරගෙන අපි ඉස්සරහට යනවා. ඉස්සරහට යන්න මොකද වෙන්නේ. යම් ඉලක්කයකට නම් යම් තැනකට නම් යම් නගරයකට නම් යන්නේ අපිට කෙමෙන් වේගෙන් නගරයේ ලංවෙනවා පටන්ගත්ත තැන ඇත්වෙනවා. ජීවිතෙත් එහෙම තමයි. ඉපදිච්ච දවසිඳල අපි වේගෙන් ඉස්සරහට ඇදිල යනවා. ඒ යන්නේ මරණය පැත්තට. ඒ යන්නේ ජරාවට. මරණය ලංවෙනවා ජීවිතය ඉවර වෙනවා. ගොපල්ල තනපිටිය ගාවට ගවය ගෙනියනවා. මාරයා දන්නෙම නැතුව අපි දක්වනවා මරණය ළඟට. පින්නතින ඔය ජරාවට පත්වෙන එක අපිට පෙන්නුම් කරන සලකුණු ගොඩක් තියෙනවා. අපිට ඕක වැඩිය තේරෙන්නේ. අපි ඉතින් ඔහේ ජීවත් වෙනවා. තව කල් තියෙනවනි කියලා හිත. නෑ මොහොතින් මොහොත අපි මරණයට ලංවෙනවා කියලා අපේ ඇඟෙන් පෙන්නන ලකුණු තියෙනවා. මේ ගාථාවේ සඳහන් කරනවා ගින්දර ගියහම තනකොළ පිච්චිලා කොළරොඩු පිච්චිලා අතුරු කිලි පිච්චිලා එහෙම යම් පාරක් තියෙනවා නම් අපි දන්නවා ඒ ගිහිල්ල තියෙන්නේ ගිනි පාරක් කියලා. තව පාර යනකොට ගස් පෙරලිලා අතු කැඩිලා නොයෙක් විපර්යාස වෙලා දකිනවනම් අපි දකින්නේ මොනවා ගිහිල්ල කියලාද. මහා හුළඟක් හමාගෙන ගිහිල්ලා. මහපොළොවේ තැන්තැන්වල වලවල් හැරි වැලි කඳු ගැහි වතුර පාරක් ගිහිල්ල තියෙනවා. එහෙනම් අපි දන්නවා මේ ගිහිල්ල තියෙන වතුර පාරක්. මේ ගිහිල්ල තියෙන ගිනි පාරක්. මේ ගිහිල්ල තියෙන්නේ හුළම් පාරක්. ඒකයි මේ වෙනස් වීම. එතකොට අපේ ජීවිතේ එහෙම නැද්ද? අම්මගේ කුසේ හිටපු කාලේ වාගේද ඉපදුනකොට අවුරුද්දක් දෙකක් තුනක් හතරක් යනකොට ඉස්කෝලේ යනවා විභාග වලට ලියනවා උසස් අධ්‍යාපනයට යනවා දැන් ඒ ඔක්කොම ඉවරයි. නමුත් ඒ කාලේ වාගේද දැනුත් අපි දැනුත් ඉස්කෝලේ ගිය කාලේ වාගේ ඉන්නවද? ඊට වඩා හුඟ වෙනස්. මොනවද මේ කියා පාලා තියෙන්නේ එතකොට? කෙස් පැහිලා. ආයුෂ හුඟක් ගෙවිලා කියලා කියන්නේ. දත් වැටිලා. කන් ඇහෙනවා අඩු වෙලා. ඇස් පේනවා අඩු වෙලා. ඇඟ රැලි වැටිලා. මූණ වල ගැහිලා. බොහොම අමාරුවෙන් ඉඳ ගන්නවා. තවත් අමාරුවෙන් නැගිටිනවා. වෙනද වාගේ කෑම කන්න බෑ. ඉක්මනට බඩ පිරෙනවා. කෑම රුචිය නෑ. මේ දේවල් වලින් කියවෙන්නේ ජරාවට ගිහිල්ලා කියලා. වයසට ගිහිල්ලා කියලා. මේ තමයි වයසට ගිය බව යන බව පෙන්නන මග ලකුණු. එහෙමනම් උපන්නා වූ සත්වයා ඉපදිච්ච මොහොතේ ඉඳලා තමන්ගේ ජීවිතයේ අවසානය හොයාගෙන යන්න පටන් ගන්නවා. හඳුන් කූරක් තැනක දල්වලා තියහම දල්වපු තැන ඉඳලා හඳුන් කූර කොහාටද යන්නේ? පිච්චි එක යන්නේ හඳුන් කූරේ අවසානය දක්වා. දල්වපු පහන තෙල් ටික ඉවර කර යන්නේ දැල්වීමේ කාර්ය නිමා කරන්න. එහෙමනම් මේ ලෝකේ ඉපදිච්ච ඔබ මම මොහොතින් මොහොත දවසින් දවස මේ ගෙවාලන්නේ මොනවද? මට ජීවත් වෙන්න තියෙන ආයුෂය. පාරට බැහැලා ඉස්සරහට තියෙන අඩියක් ගානේ මම මග ගෙවන බවත් ඇත්ත. ආයුෂයත් ගෙවනවා ඒ වගේම.
මගත් ගෙවෙනවා ආයුෂයත් ගෙවෙන. මේ ආදි වශයෙන් කල්පනා කරලා බලහම මේ ආයුෂය මොන තරම් වේගෙන් අපි අත්හැරල යනවද. මේ මරණය මොන තරම් වේගෙන් අපි හොයාගෙන එනවද. ආං එහෙම මරණය එනවා කියලා දැනගත්තහම අපි මොනවද කරන්න ඕනේ. වැඩි වැඩියෙන් පින්කං දහන් වලේ දෙන්න ඕන. කවද මැරෙයිද කොතන මැරෙයිද කොහොම මැරෙයිද අපි දන්නේ. අපේ ආවශ්‍ය කොයි තරම් ප්‍රමාණයකට අපි ගෙනල්ල තියෙනවද කියලා දන්නෙත් නෑ. ඒ නිසා පින් කරන්න හෙට අනිද්දට කල් දාන්නත් බෑ. ඥානවන්ත සත්පුරුෂයා බොහෝ කුසල් රැස් කරගන්නවා ලැබිච්ච ජීවිතින්. ඒවන් ජාතේන මච්චේන කත්තබ්බං කුසලම් බහු. උපන්නා වූ සත්වයා විසින් බොහෝ කුසල් කරගන්නවා කියලයි සඳහන් කළේ. මරණය කොයි තරන්නම් වේගෙන් අපි හොයාගෙන එනවද. ඔය කාරණාව හොඳටම පැහැදිලි කරන්නේ ජවන හංස ජාතකය. මංහිතන අහල ඇති අපේ අය. අපේ බෝසතාණන් වහන්සේ තමයි මේ ජවන් හංසයා වෙලා ඉප දෙන්නේ. හරීම වේගවත්. සූරයා කොයි තරං වේගවත්ද. සාමාන්‍යයෙන් සූරයා තත්පරයකට සතපුම් 220ක් විතර ගමන් කරන බව කියන්නේ. තත්පරයකට. මේ ජවන හංසයා ඊට වඩා හුඟාක් වේගවත් කියල සඳහන් කරනවා. එක දවසක් සූරයා එක තරගෙට දීවා. ඉර මුදුන් වෙවී එන වහන්සේ ඇති ගිල්ලෙනවා. හැබැයි සඳහන් කරනවා හංසයා එක්ක දුවන්ඩ සූරයට බෑ කියලා. ඒ හින්ද හංස රජ්ජුරුව කල්පනා කරනවා මගේ වේගෙන් ප්‍රයෝජනයක් ගන්න ඕන කියලා. මොකක්ද ගන්න ප්‍රයෝජනය. මුළු බරණැසට ඉරේලිය වැටෙන්ඩ දෙන්නේ නෑ. හිතා ගන්න පුළුවන් හංසයා කොච්චර වේගවත්ද කියලා. සූර්ය රශ්මිය මොන තරම් වේගෙන් පහලට ගලනවාද. මෙලෝක වේගෙන් ගමන් කරනවා ආලෝකයේ. නමුත් බරණැස් අහස පුරාම එක හංසයෙක් ඉගිල්ලෙනවා හිරු රැස් පොලෝට වැටෙන්ඩ දෙන්නැතුව. ජොදුන් ගානක් දිගපලල මේ රාජ්‍යයේ දැන් අපේ අයට හිතෙනවද හංසයක් කොයි තරම් වේගවත්ද කියලා. අපි කියමුකෝ යොදුන් 10ක් බරණැස්නුවර තිබ්බා කියලා. යොදුනක් කියලා කියන්නේ දල වශයෙන් 70ක්ම 10ක්වත්. 10ක් කියලා කියන්නේ 70ක්ම 100ක් තරම්වත්. බරණැස්නුවර මේ වගේ නම් මේ හංසයා ඉගිල්ලෙනවා මේ මුළු ප්‍රදේශයටම ඉරේලිය වැටෙන්න දෙන්නේ. එක හංසයයි බිම ඉඳලා බලහම හරියට නිකන් රත්තරන් වියනක් අහසේ බැඳා වගේ තමයි පේන්නේ. බලන තැන හංසයා ඉන්නවා. මොන තරම් වේගවත්ද. ඊට පස්සේ කල්පනා කළා යන්න ඕනේ මගේ යාළුවාට බණක් කියලා එන්න කියලා. කවුද යාළුවා? බරණැස් රජුරු. බරණැස් රජුරුවන්ගේ මාලිගාවේ සීමැදුරු කවුළුවේ දොරගාව වැහුවා. ඇරලා තිබ්බ දොරගාව වැහුවා. ඊට පස්සේ බරණැස් රජුරුව බොහෝම සන්තෝෂෙන් පිළි අරගෙන ප්‍රනීත විලඳ මීපැණි වගේ දේවල් කණ්ඩ දීලා හංසයාගේ පියාපත් උස්සලා පියාපත් අතරේ තෙල් ගෑවා. ඒ සූර්යයා එක්ක තරඟට දුවලා ආවා කියලානේ කිව්වේ. තටු මුලින් ගින්දර පිට වෙනවා වගේ. අනික් අයට දැනිලා තිබුණා. නමුත් මේ හංසයාට එහෙම වේදනාවක් තිබුණද කියන කාරණාව නම් සඳහන් කරන්නේ. රජ්ජුරුව අහනවා යාළුවේ කොහේ ඉඳලා දාවේ කියලා. මහරජා මම සූර්යයත් එක්ක තරගෙට දුවලා යාවි කිව්වා. බරණැස් නුවර කරුවල කරලා අහසේ හිටපු එකම හංසයා මම කියලා සඳහන් කළා. රජ්ජුරුවන්ට ඇති වුණ ප්‍රීතිය යාළුවේ උඹේ වේගය මට බලන්න බැරිද කියලා ඇහුවා. වැඩක් නෑ මහරජා. පේන්නේ කාටද බැලුවට? මේ තරම් වේගවත් නම් පේන්නේ නෑ නේ ගිල්ලෙනවා.
ඒ වුණාට ඉතින් රජ්ජුරුවන්ගෙන් බේරෙන්න බෑ. රජ්ජුරුව කියන මට කොහොම හරි මේ වේගේ බලන්න ඕනේ කියලා. ඊට පස්සේ හංස රජ්ජුරුව සඳහන් කළා එහෙමනම් රාජාංගනයේ මැද ගල් කණුවක් හිටවන්න. ඔබ ගාව ඉන්න අතිශයින්ම දක්ෂම දුනුවායෝ 4 දෙනා ගෙන්නන්න. ගල් කණුවේ 4 පැත්තෙන් ඒගොල්ලන්ට ඉන්න කියන්න. මමත් ඉන්නවා ගල් කණුව උඩ. මේගොල්ලන්ට කියන්නේ අති දක්ෂ දුනුවායෝනේ. මේ ඊතල 4ක් 4 පැත්තට මුදා හරින්න කියලා. ඔය ඊතල එකක්වත් බිම වැටෙන්න දෙන්නේ නැතුව මං අරන් එනවා කිව්වා. මහ දනුද්දරයෝ 4 දෙනෙක් 4 පැත්තට විදින ඊතල. හංසයා දැන් ගල් කණුම උඩ වාඩි වෙලා ඉන්නවා. රජ්ජුරුව සියුම් නූලක් ඇඟේ බැඳා යන තැන හොයාගන්න. ඒ වගේම සඳහන් කරනවා තමන්ගේ බෙල්ලේ පොඩි බෙල්ලෙහිකුත් බැඳගත්තා කියලා. හංසයා පේන්නේ නැති වෙයි යන වේගෙට. නමුත් බෙල් එක නාද වෙනවා ඇහෙනවනේ. ඔන්න දැන් මෙහෙන් ගියා කියලා හිතන්න පුළුවන්. ගියා කියලාවත් හිතන්න නම් වෙන්නේ නැහැ ඒ තරම් ගමන වේගවත්. රජ්ජුරුවන්ට කියලා තිබ්බේ දනුද්දරයෝ 4 දෙනා විදින ඊතල 4 ඒ මොහොතේම බිම වැටෙන්න දෙන්නේ නැතුව ගෙනල්ලා පය පාමුල තියනවා කියලා. පින්තුනි දුනුදිය මුදා හැරලා දුන්න පාත් කරලා කකුල් දෙක මුල බලනකොට තමන් විදපු ඊතලේ තමන්ගේ කකුල ගාව තියෙනවා. අනිත් 3 දෙනා බලනකොටත් ඒ 3 දෙනාටත් එහෙම්මම තමයි. තමන් විදපු ඊතලේ දුන්න පාත් කරන්න කලින් ගෙනලා කකුල් දෙක ගාව තියලා. තියලා හංසයා කනුව උඩ වාඩි වෙලා ඉන්නවා. මේක දැකලා ප්‍රීතියට පත්වෙච්ච රජ්ජුරුවෝ හංසයාට බොහෝසේ තවත් උපස්ථාන කරලා හංසයාට කියනවා හංස රජ්ජුරුවනි ඔබේ වේගේ මේ තරම්. එතකොට හංසයා කියනවා මහරජ මේක මගේ උත්කෘෂ්ඨ වේගේ නෙමේ. මේක මගේ මධ්‍යම වේගේ නෙමේ. මේක තමයි මගේ සාමාන්‍ය ගමන. දැන් මේ සාමාන්‍ය ගමනෙන් ගිහිල්ලා තමයි අර ඊතල ගෙනල්ලා තියෙන්නේ. එතකොට සාමාන්‍ය ගමන කොච්චර වේගවත්ද? උත්කෘෂ්ඨ වේගයට ගියා නම් කොහොම වෙයිද? රජ්ජුරුව අහනවා හංස රජ්ජුරුවනි ඔබේ උත්කෘෂ්ඨ වේගය යම් තාක්ද එයට වඩා වේගෙන් යන දේවල් ලෝකේ තවත් තියෙනවද කියලා. හංස රජ්ජුරුව මොකද කියන්නේ? තියෙනවා මහරජ. මගේ උත්කෘෂ්ඨ වේගයට වඩා වේගෙන් යන ඒවා තියෙනවා. රජ්ජුරුව මහ පුදුමෙන් ඇහුවා මොකක්දයි කියලා. ආන් ඒ වෙලාවේ සඳහන් කළා මහරජ මගේ උත්කෘෂ්ඨ වේගයට වඩා වේගෙන් මාරයා සත්වයා ගාවට එනවා කියලා. ආන් එහෙම කියනකොටම බරණැස් රජ්ජුරුවන්ට කලන්තේ හැදිලා වැටුණා. සේවකයෝ මූණට පැන් ඉහලා නැවත සිහි ගත්තා. රජ්ජුරුව නැගිටලා බය ආද විදිහට අහනවා ස්වාමීනි ඒ තරම්ම වේගෙන් නම් මාරයා අපි හොයාගෙන එන්නේ. ස්වාමීනි මොනවා හරි මහ පිංකම් කරගන්න ඕනේ. මොනවද අපි කරන්න ඕනේ මේ ලෝකේ? රජ්ජුරුව අහන්නේ. හංස රජ්ජුරුව කියනවා එහෙම කරන්න පිංකම් බොහොමයක් තියෙනවා. මොනවද මේ බොහොමයක් පිංකම්? පළවෙනි එක තමයි දස අකුසලයන්ගෙන් අයින් වෙන්න ඕනේ. මැරෙන කෙනෙක් වෙච්ච මම දස අකුසලයන්ගෙන් අයින් වෙන්න ඕනේ. මොනවටද එතකොට දස අකුසල් කියලා කියන්නේ? කයෙන් කරන වැරදි තියෙනවා 3ක්. වචනයෙන් කරන වැරදි 4ක් තියෙනවා. හිතින් කරන වැරදි 3ක් තියෙනවා. කයෙන් කරනවා ප්‍රාණඝාත අදත්තාදාන කාම මිත්‍යාචාරය. හිතින් කරනවා බොරු කියනවා කේලම් කියනවා පරුස වචන කියනවා. වචනයෙන් හිතින් කරනවා අවිද්‍යා ව්‍යාපාද මිත්‍යා දෘෂ්ටි. කයෙන් පව් 3යි වචනයෙන් 4යි හිතින් 3යි 10යි. ඒකට කියනවා දස අකුසල් කියලා.
මෙන්න මෙව්වකින් වලකින්න කිව්වා. ඊළඟට දාන සීල භාවනා ජීවිතයට හොඳට එකතු කරගන්න කිව්වා. මනාව සිල්ගුණ පෝෂණය කරන්නක මේ අබුද්ධෝත්පාද කාලයක. මහරජය ආං එහෙම ජීවත් වන කෙනෙකුට බයවෙන්ඩ දෙයක් නෑ. මැරෙනවා කියල කිසි බයක් දැනෙන්නේ නෑ. ඇයි හොඳටම විශ්වාසයි මැරිල දුගතියක යන්නේ නෑ කියලා. මෙහෙන් චුත වෙලා යන්නේ මීට වඩා හොඳ තැනකට නං අපි කවුරුවත් එහෙයන්ට අකමැතිද. කවුරුවත් අකමැති නෑ. පිට රටක යන්ඩ යනවා. වන්දනා ගමනක් යන්ඩ යනවා. අකමැතිද. අපි හරි සතුටින් ඉන්නේ ගමන පිටත්තෙන්ට. මෙහාට වඩා හොඳ රටක ජීවත්තෙන්ට තියෙනවනම් අපි එහෙයන්ට හරි කැමති. එහෙමනම් පින්නතුනේ මෙහෙන් මැරිලා මීට වඩා හිතාගණ්ඩවත් බැරි සැපයක් තියෙන තැනකට යනවන කවුදාක මැති. හැබැයි එහෙම තැනකට යන්ඩනං අපි මොනවද කරන්න ඕන්නේ දස අකුසල්වලින් වැලකිලා කුසල් කරන්න ඕනේ. තිසරණ පන්සිල් ආරක්ෂා කරගන්න ඕනේ. අවුරුදු කෝටි ගණන් සැපවිඳින්න පුළුවන් දාඩිය ටිකක්වත් නැතුව. මනුස්ස ලෝකෙ කොයි තරන් දුක් තියෙනවාද. දිවිය ලෝකෙ කවදාවත් එච්චර දුක් කොහොමත්ම නෑ. දහදියවත් දාන්නෑ කිවේකන. දැන් මරණාසන්න වෙන හැමෝටම මතක් වෙනවද මට සුගතියට යන්න පුළුහන්ද කියලා. මතක් වෙන්නේ හේතුව මතක් කරන්න දෙයක් නෑ. ඇගේ එපතේ හයිය හත්තිය තිබ්බ කාලි මොනවද වැඩියෙන්ම කරලා තියෙන්නේ. වැඩියෙන්ම කරලා තියෙන්නේ අකුසල්. දැන් එක්තැන් වෙලා ඉඳගෙන මතක් වෙන්නේ අකුසල්. කුසල් මතක් වෙන්න මහලකු කුසල් නෑ. ඔය කාලෙට බනාහනවත් වැඩීනි. වයසට ගියහම බනාහනවත් වැඩි. තරුණ කාලෙ පුළුවන් කාලය ඇහුවේ නෑ. සමහරලාට ගුවන් විදුලි යන්තරේ කන ළඟම තියාගෙන අහන්න. නමුත් අපිට බණ අහන්ඩ පුළුවන් කාලයක් තිබ්බා. ඒ කාලේ බණ ඇහුවේ නෑ. දැන් අහන්ඩ පුළුවන් කාලෙ හුඟක් මගින් අයින් වෙලා යනවා. දැන් කන් දෙක ඇහෙන් නැතිවීගෙන යනවා. එයින් දරක කනට තද කරගෙන බණහන. කරන්න තිබ්බ කාලෙ කරපු නැති දේවල් කරන්න බැරි කාලි කරන්න උත්සාහ කරනවා. හොඳයි වටිනවා එහෙම වුණා. නමුත් පින්නතුනී අකුසලයාගේ විපාක සහ කුසලයාගේ විපාක. අකුසලයාගේ දුර්විපාකත් කුසලයාගේ සැප විපාකත් මේ බණහනකොට අපිට අහන්ඩ ලැබෙනවා. අකුසල් ගැන කියනකොට අපි සංසාරය හරියට බය වෙනවා. මම මේ වාගේ අකුසල් ගොඩාක් කරගත්ත කෙනෙක්. ඒනම් මේ බණට කියන හැටියට නං මට ගැලවෙන්ඩ පුළුවන් බවක් පේන්නේ නෑ කියල හිතල එයා සතුටු වෙනවාද. එය හරියට දුක්වෙවී මරණ මංචික ඉන්නේ. එහෙම දුක්වෙවී ඉන්න අතරි මැරෙනවා. ඉතින් දුකත් තිබුණ කරපු පවුත් හැම වෙලාම මතක් වෙනවා. සුගතියක උපදීද කියන කාරණාව කොහොමත් හිතන්ඩ බැරි කරුණක්. ආංඒක හින්දා වයසට ගිහිල්ල කල්පනා කර දුක් වෙනවට වඩා පුළුවන් කාලෙ පින්කන්ටික කරගත් හම කොච්චර වටිනවාද. එනම් මරණය කොච්චර වේගෙන් අපි හොයාගෙන එනවාද. ඒක නිකන් කතාවක් විතරක් නෙමේ හැබෑවටම ඒක එහෙම්මම තමයි. අද මෙතන වාඩි වෙලා හිටියට මරණය එනවා වේගෙන් අපි ගාවට. පෙරපින් ගොඩක් තියෙනවා ගෙනාපු ආයුෂය හුඟක් තියෙනවා. ඒ හින්දා තාම මෙහෙම ජීවත් වෙනවා අපිට මරණය හුඟ ඈතයි. හැබැයි අපි අතරම ඉන්න මේ සමහර කෙනෙකුට මරණය ඊටාම ළඟයි. ඒක තමයි හැබෑ ස්වභාවය. නමුත් සඳහන් කළේ බොහෝ කුසල් රැස් කරන්නට. කුසලයෙන් පෝෂණයට වෙන්න.
කුසලයෙන් පෝෂණයට පත්වෙලා සුගතියක උප්පත්තිය ලබන්ට. ලැබිච්ච මනුස්ස ජීවිතයට හැබෑ සාධාරණයක් කරන්න තියෙන එකම තැන ඒකයි. ඒ වගේම පින්නතුනි ජරා මරණ නිරන්තරයෙන් අපි ගාවට එනවා දැන දැන අපි යන සුගතිගාමී ජීවිතය ඉතාම උසස් තත්ත්වයට පත් කරගන්නට. ඊළඟට ඒ දිවිය ලෝකවලින් අතමිදිලා ආය මනුස්ස ලෝකවලට ආපුහම ආයෙත් හොඳට සැපවිඳින්ට දුකක් නැතුව ජීවත්තෙන්ට මෙහෙ ඉන්න කාලය අපි හොඳට කුසල් රැස් කරන්න ඕනේ. අපි භාග්‍යතුන් වහන්සේ අපිට පන්සිල් ගැන දේශනා කළා. මොනවද මේ පන්සිල්? ලෝකයේ තියෙන ශ්‍රේෂ්ඨතම දාන පහ කියලා දේශනා කළේ. ධර්ම දානයේ හැරුණහම අති උතුම්ම දාන ටික. මෙතන තියෙන්නේ පුදුම විදිහේ අත්හැරීම් පහක්. හිතලා බලන්නකො එහෙම නැද්ද කියලා. ප්‍රාණඝාතයෙන් වැළකීම. ප්‍රාණඝාතයේ අත්හැරීම. අපි ඒකට මොන දානය කියලාද කියන්නේ? අනුන්ගේ ජීවිත සුරක්ෂිත කරනවට කියන්නේ අභය දානය කියලා. ඒ කියන්නේ මේ ලෝකේ ජීවත් වෙන සියලුම සත්වයන්ට බය නැති බව ඇති කරන අභය. මේ ලෝකේ ජීවත් වෙන සත්තු බය නැද්ද? අපිත් බයයි. තිරිසන් සත්තු අපිට වඩා බයයි. වතුර ටිකක් බොන්න ආහම කී පාරක් ඔළුව උස්සලා වටපිට බල බලද වතුර බොන්නේ. ඒ තරම් බයයි. නමුත් සමහර සත්තු පුරුදු වෙලා ඇඟටම එනකන් එනවා. සමහර ලේන්නු සමහර කුරුල්ලු අපේ ඇඟ දිග පවා දුවනවා. පුරුදු වෙලා. ඇයි ඒගොල්ලන්ට අපෙන් බයක් නැහැ. දන්නවා මේ පුද්ගලයාගෙන් කරදරයක් වෙන්නේ නැහැ කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විදිහට අපි හරියට සමාදන් වුණා නම් පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා. ලංකාවේ ඉන්න සත්තු විතරද මම මරන්නේ නැත්තේ? මම පිටරට ගියත් සත්තු මරන්නේ නැහැ. එතකොට මෙහි ඉන්න සත්තුන්ට නෙමේ පිටරට ඉන්න සත්ත්ව වර්ගයන්ටත් මම නිසා බයක් උපදිනවද? ඒ සත්තු මැරුවත් ප්‍රාණඝාතයමනේ. එනම් මුළු ලෝකෙම ඉන්න සත්තුන්ට මං අභේදානය දීලා නෙමේද තියෙන්නේ. මැස්සටද මදුරුවාටද කෝඳුරුවටද කූඹියාටද අලියටද ඇතාටද අස්සයාටද මේ ඔක්කොටම. එතකොට මේක තරම් ලොකු දානයක් තව තියෙනවද? ධර්ම දානයේ හැර මම මේ කතා කරන්නේ. හොරකම. අපි හැමෝම බයයි හොරකම් කරයි කියලා. නමුත් පන්සිල් රකින්න සමාජයක් පෝෂණය වුණා නම් හොරකම් කෙරෙන සමාජයක් එතන නැතුව යනවා. අපි හැමෝගෙම බය නැති වෙලයි තියෙන්නේ. වැරදි කාම සේවනය ඊටාම භයානකයි කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ. මේ ගැන හොඳටම කරුණු කියන්නේ ඉසිදාසිගේ කතාවේ තේරී ගාථා ගැන කතා කරනකොට ඉසිදාසිගේ කතාව තියෙනවා. අපේ ආනන්ද ස්වාමින් වහන්සේ පෙර භවයක පරදාර සේවනය කරපු හැටි ඒකේ විපාක සඳහන් කරනවා. ඉතින් මහා භයානකයි. මැරෙලා නිරේ උප්පත්තිය ලැබෙනවා. ඊට පස්සේ තිරිසන් වෙනවා. ඊට පස්සේ പ്രേත වෙනවා. තව නොයෙක් දුක්ඛිත තැන්වල ඉපදිලා ඒ කර්මයාගේ අවශේෂ භාගයෙන් ස්ත්‍රීත්වයේ උපදිනවා. මෙහෙම කරුණු බොහෝසේ පැහැදිලි කළා. බීජෝත්පාටන කර්මයට ලක් වෙනවා. බීජ ඉවත් කරනවා. කය ශක්තිමත් වෙන්න කියලා. ඊට පස්සේ ශක්තිමත් කයක් හැදුනහම බොහෝ බර අදිනවා. බොහෝ වැඩ ගන්නවා. බොහෝ කරදර කරනවා. නමුත් අපි මේ දේවල් වලට කැමතිද? කැමති නෑ. නමුත් දේශනා කළා කැමති නැත්තම් මොකද කරන්න ඕනේ? තිසරණ පන්සිල් මත පිහිටන්න ඕනේ. සත්‍යය ස්වභාවයෙන්ම කැමති මොනවටද? සැපයට.
සැප කැමති නම් සැප ලබන්න මොකද කරන්න ඕනේ? සිල් මත පිහිටන්න ඕනේ. මේ වාගේ උතුම් සිල් අපි ගාව තියෙනවද කියලා අපි ආපහු හිතන්න ඕනේ. මොකද වේගෙන් මරණය එනවා. හෙට ඒක පූර්ණය කරන්න බෑ. අදම දැම්ම මේ මොහොතෙම තිසරණ පන්සිල්වත් අපි ගාව තියෙන්න ඕනේ. තිසරණ නැතුව පන්සිල් තිබෑ වැඩක් නෑ. පන්සිල් නැතුව තිසරණ තිබ්බහම ඒ තිසරණයේ ශක්තිමත් බවක් නෑ. එහෙමනම් තිසරණයි පන්සිලුයි දෙකම තියෙන්න ඕනේ. තිසරණේ තියෙනවා නම් හැබෑම බුද්ධ ශ්‍රාවකේ, පන්සිල් තියෙනවා නම් ඒක හොඳටම තහවුරු වෙලා. ලෝකයට මහා යහපතක් කරලා මැරෙන්න පුළුවන්. අද කරනට වඩා ලොකු යහපතක් කරන්න පුළුවන්. ඒක සකල සත්වයා වෙනුවෙන්ම කරන්නත් පුළුවන්. මොකද්ද ලෝකයට කරන්න පුළුවන් ඒ තරම්ම ලාභේ? ධර්මයේ සඳහන් කළේ පිනතුනේ ස්වාර්ථයෙන් පරාර්ථයට යන්නනේ. තමන්ට යහපතක් කරගන්න. අනුන්ට යහපතක් කරන්නද? අනුන්ට යහපතක් කරන එක හොඳයි. හැබැයි ඉතින් අමුතුවෙන් කලේ නැතත් කමක් නැහැ තමන්ට යහපතක් කරගන්නවා නම්. ඒ කියන්නේ අනුන්ට උදව් කරන්න එපා කියන එකද? පින්තුනි මේ කරන උදව් වලට වඩා ලොකු උදව්වක් තමයි කරන්න පුළුවන් වෙන්නේ තමන්ට උදව් කරගත්තොත්. මම ගුණධර්ම මත පිහිටියහම අනික් අයට ඇති ලාභය මොකක්ද කියලා හිතෙනවද එතකොට? පින්තුනි බලන්නකෝ. තිසරණ සහිත පන්සිල් තියෙන කෙනෙකුට අපි ගෙනහිල්ලා බත් වේලක් දෙනවා. අපිට සංසාරේ ආත්ම කීයක කෑම හිග නෑ කියලාද දේශනා කළේ? සංසාරේ ආත්ම අසංකේයක කෑම හිග වෙන්නේ නෑ. කාට දුන්න නිසාද? තිසරණ සහිත පන්සිල් තියෙන කෙනාට. එතකොට ඒ වාගේ කෙනෙකුට ඇඳුමක් දුන්නොත් ඒත් අපිට එහෙනම් අසංකේයයක් තරම් කාලවලට ඇඳුම් හිග වෙන්නේ නැහැ. පාන වර්ග දුන්නාම අපිට වතුර හිග වෙන්නේ නැහැ. බේත් හේත් දුන්නාම අපි රෝගී වෙන්නේ නැහැ. තව මේ වාගේ දාන වස්තුන්ගේ සීමාවක් නැහැ. දැන් මේ කාට දුන්නාම ලැබෙන ප්‍රමාණයද කතා කරගෙන යන්නේ? තිසරණ සහිත පන්සිල් තියෙන කෙනාට දුන්නාම ලැබෙන ප්‍රමාණය. දැන් එතකොට පන්සිල් ආරක්ෂා කරගත්තේ මම. ඒ ආරක්ෂා කරගත්තේ මොකටද? මම අපායට නොයා බේරෙන්න ඕනේ හින්දා. දැන් බලන්න එතකොට මම වටේට ඉන්න අය, කෑම දීපු අය, වතුර දීපු අය, ඇඳුම් දීපු අය, බේත් හේත් දීපු අය කොච්චර කාලයකට ප්‍රයෝජන ලැබුවද කියලා. අනාගත ජීවිත අසංකේයක කෑම හිග නැහැ. අනාගත ජීවිත අසංකේයක ඇඳුම් හිග නැහැ. අනාගත ජීවිත අසංකේයක ලෙඩ හැදෙන්නේ නැහැ. ලෙඩ බොහොම අඩුයි, නැත්තෙම නෙමෙයි ලෙඩ අඩුයි. එච්චර ඒගොල්ලෝ හම්බ කරගත්තේ මේ සිල් රකින්නවා කියන එක පුද්ගලයෙක් නිසා නේද? එහෙනම් බලන්න ස්වార్థය නිසා කොයිතරම් පරාර්ථය හැදෙනවද? ඒ පුද්ගලයාට ඉඩ කඩන් ගෙවල් දොරවල් ගෙනහිල්ලා දුන්නත් එයා නිරයෙන් නිදහස් වෙනවද? එයා නිරයෙන් නිදහස් වෙන්නේ නැහැ. එයාගේ ඊළඟ ආත්ම භාවයට කෑම හම්බ වෙනවද? නැහැ. මේ ලෝකේ තියෙන ඉහළම රස්සාව කළත් අපිට පුළුවන්ද ඊළඟ ජීවිතයට එක බත් පැකට් එකක්වත් හොයාගන්න? නමුත් තිසරණ පන්සිල් තියෙන කෙනෙකුට කෑම වේලක් දුන්නාම ඊළඟ ආත්ම අසංකේයයකට කෑම හම්බ වෙන ක්‍රමයක් බුද්ධ ආගමේ විතරයි කියලා තියෙන්නේ. එහෙනම් මරණය වේගෙන් අපි හොයාගෙන එනවා. අපි උදාහරණ ගොඩක් කතා කළා. මේ අපි හැමෝම මේ යන්නේ මරණයට. තප්පරයක් ගානේ මරණයට. ධර්ම දේශනාව පටන් ගත්ත තැන ඉඳලා දැන් පැයකට ආසන්න කාලයක් අපි මේ කොහෙද ගිහිල්ලා තියෙන්නේ? මරණේ ගාවට. මේ පැය ආය කවදාවත් අපිට හම්බ වෙනවද? ජීවිතේ කවදාවත් මේ පැය හම්බ වෙන්නේ නැහැ. ඒක මං ගෙවලා දාලා ඉවරයි. නමුත් මගේ ජීවිතේ කවදාවත්ම මට හම්බ වෙන්නේ නැති ගෙවිලා ගියපු පැයේදී මම කරපු හොඳ දේවල් මොනවද කියලා කල්පනා කරලා බැලුවොත් එහෙම හිතමයි ජීවිතය ගැන දුක හිතෙන්නේ.
ඒ ගෙවිල ගියපු පැය අපරාධනි කියලා හිතෙන එතකොට. ආං එහෙනම් ගෙවෙන මොහොතක් පාසා අපි ඒ මොහොතට වටිනාකමක් එකතු කරන්න ඕනේ. ආං එවන් පුද්ගලයකුට තමයි අප්‍රමාණ සැපයක් හොයන්න පුළුවන් වෙන්නේ. ලොකු සැපයක් වෙනුවෙන් පොඩි සැප අත්හරින්න කියලා කිව්වේ. එහෙනම් අපි හැමෝම පොඩි පොඩි සැපවලට වඩා ලොකු සැප කැමති අය. ඒ වෙනුවෙන් කුඩා කුඩා සැප අත්හරින්න ඕනේ. ධර්ම දේශනාවට තියෙන කාලේ නිමා වෙලා තියෙන නිසා අපි ධර්ම දේශනාව ඉවර කරමු. ලැබිච්ච උතුම් ශ්‍රේෂ්ඨ මනුස්ස ජීවිතය ලැබුණදා ඉඳලම වේගයෙන් මාරයා අපිව ගිල ගන්නවා. ගිලලා ඉවර කරන්න කලින් අපි අපිට අර්ථයක් කරගන්න ඕනේ මීට වඩා හොඳ තැනක උපදින්න. එතෙන්ට යන්න පාර බුදුරජාණන් වහන්සේ හැර වෙන කවුරුවත් අපිට කියලා දුන්නේ නැහැ. නමුත් භාග්‍යතුන් වහන්සේ තාම පැහැදිලිව මඟ පෙන්නලා තියෙනවා. ඒ මාර්ගයේ ගමන් කරන්න සියලු දෙනාටම රත්නත්‍රි ආශිර්වාදයෙන් ශක්තිය ධෛර්යය භාග්‍ය වාසනාව උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.